ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. පනවා ඇති හදිසි නීතිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්. ආරක්ෂකාංශ සමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. විදුලි කප්පාදුව පැය 10කට සීමා කරන බවට පළවන තොරතුරු අසත්‍යයි. විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්. මේක අසත්‍යයක්. රජ්‍ය පැහැදිලිවම ස්ථාවර තැනක ඉන්නේ පැය 3 විනාඩි 20 අඩු කරනවා මිසක් වැඩි කරන්න බෑ කියලා මොනම හේතුවක් නිසාවත්. අසීමිත ආදරයේ උත්තරීතර මව්සෙනෙහසට වෙන් වූ දිනය අදයි. බොලිවියාවේ සිරකරුවන්ට පොත් කියවීමෙන් නිදහස. හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂකාංශ සමාජිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමටද ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයක සාමකාමීව විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සියලු දෙනා ගරු කළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එහිදී ඇතිවිය හැකි ප්‍රචණ්ඩකාරී මුහුණුවර හමුවේ පොදු මහජනතාව දුෂ්කරතාවයට පත්විය හැකි බවයි. මෙම හදිසි තත්ත්වය සැලකිල්ලටගෙන ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවත් වගකිව යුතු පුරවැසියන් ලෙස රටේ සියලු දෙනා ඉතා බුද්ධිමත්ව සහ ඉවසිලිමත්ව නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සමාජිකයන්ගේ නිවාඩු අවලංගු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව සියලු ආරක්ෂක අංශ සමාජිකයන් වහාම සේවයට වාර්තා කළ යුතු බවයි එමගින් දන්වා ඇත්තේ. මේ අතර මේ වන විට රට තුළ පනවා ඇති හදිසි නීතිය සම්බන්ධයෙන් හේතු දැක්වීමට ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් හෙට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. එමෙන්ම රට තුළ දැනට පනවා ඇති හදිසි නීතිය වහා අහෝසි කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආණ්ඩුවට නිර්දේශ කර තිබෙනවා. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ හදිසි නීතිය හේතුවෙන් ඇතිවිය හැකි මහජන කැළඹීම් හමුවේ විදුලි සැපයීමට බාධා එල්ල විය හැකි බවයි. ඒ පිළිබඳව කරුණු සහ නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශවයන් වෙත ලිපි යොමු කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. දිවයින පුරා හදිසි නීතිය පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වූ අතර එහි දැක්වෙන්නේ මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස හදිසි නීතිය පනවා ඇති බවයි. ලබන සතියේ සිට පැය 10ක කාලයක් දිවයිනේ සියලු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි සභාපති MMC ෆර්ඩිනෑන්ඩු මහතා සඳහන් කළේ කිසිදු ලෙසකින් පැය 3 විනාඩි 20ට වැඩි කාලයක් විදුලි කප්පාදුවකට යාමට අපේක්ෂා නොකරන බවයි. අසත්‍ය ප්‍රචාරයක් දැන්ට WhatsApp හරහා ප්‍රචාරය වීම පවතිනවා. අද දිනල විදුලි කප්පාදුව දවසකට පැය 10 ඉක්මවනවා කියන ප්‍රචාරය. මේක අසත්‍යයක්. එවැනි අවශ්‍යතාවයක් සඳහා අපේ පද්ධතියේ තරම් දුර්වල වෙලා නැහැ. දැන්ට දවස් කිහිපයකට ඉස්සෙල්ලා නෝරච්චලේ බලාගාර 3න් පළවෙනි බලාගාරයේ සුළු දෝෂයක් නිසා දවස් 5කට අපි නවත්තන්න සිද්ධ වුණා. පද්ධතියට අපහසුකත කිරීමේදී විශ්වාසනීය පරීක්ෂාවක් කරන වෙලාවේදී ටෙස්ට් එක ෆේල් වුණා. ඒකින්ද ඒක නිවැරදි කර ගැනීම සඳහා දැන් යොහුසුළු අපි ක්‍රියා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 18 වෙනකොට ඒක යථා තත්ත්වයට පත් කරගන්න. ඒ හින්දා දැන්ට අපි විදුලිය කප්පාදු කරන පැය 3 විනාඩි 20 වැඩි කරන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් අපි අපේ අභ්‍යන්තර කටයුතු වලින් ජල විදුලි බලාගාර වලින් සහ ජලය පාවිච්චි කිරීම තුලින් සහ ඉන්ධන පාවිච්චි කිරීම තුලින් අපි ඒ අඩුව පිරිමසා ගන්නවා. ජනතාවට කිසිම ආකාරයක පීඩාවක් මේ තුලින් ඇති කරන්න දෙන්නේ නැහැ. රජ්‍ය පැහැදිලිවම ස්ථාවර තැනක ඉන්නේ පැය 3 විනාඩි 20 අඩු කරනවා මිසක් වැඩි කරන්න බෑ කියලා මොනම හේතුවක් නිසාවත් අපි සාතික කරනවා. අසත්‍ය ප්‍රචාරයට රැවටෙන්න එපා. පැය 3 විනාඩි 20ක විදුලි කප්පාදුව ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඉදිරියේදී ජල විදුලිය අපිට අවශ්‍ය ප්‍රමාණය ලැබුණාම මේ පැය 3 විනාඩි 20ත් අපි අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා.
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. විදේශ විනිමය අර්බුදයකින් ආරම්භ වෙච්ච මේ ගැටලුව නිසා අද රට තුළ ජනතාව විශාල වශයෙන් පීඩනයට ලක් කරන ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙනවා. රට තුළ සමාජ දේශපාලන අර්බුදයකුත් පැන නැගිලා තිබෙනවා. මේක රට තුලින් පමණක් අපිට විසඳා ගන්න බෑ. අපිට මේ වෙලාවේ ජාත්‍යන්තරයේ සහායත් අවශ්‍ය වෙනවා. නමුත් ඔබ දන්නවා මේ වෙලාවේ අපේ රට ගැන විදේශවල කතා වෙන දේවල් රටට කිසිසේත්ම හිතකර නැහැ. ඒවා හැමතිස්සෙම අපිට අවාසියටයි හේතු වෙන්නේ. ඉතින් මෙවැනි අර්බුද රාශියක් මේ වෙලාවේ තිබියදී ජනාධිපතිතුමා තීන්දුවක් කරන් තියෙනවා. මේ අවස්ථාවේ සුදුසුතම කාර්යය තමයි වර්තමාන කැබිනට් මණ්ඩලය විසිරෝල මේ වර්තමාන පවතින රජයේ වෙනුවට පාර්ලිමේන්තුව තුලින් මේ වෙලාවේ මේ තියෙන අර්බුද ජය ගන්නට ඒ අභියෝගයට මුහුණ දෙන්නට කැමැති පිරිසකට ආරාධනා කරන්නට රජයක් පිහිටවන්නට එන්නට කියලා. පහුගිය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වෙච්ච කාරණේ තමයි කැබිනට් මණ්ඩලය විසිරුවා හරිනවා නම් අපේ ව්‍යවස්ථාවට අනුව ඊට පහසුම ක්‍රමවේදය වන්නේ අගමැතිතුමා ඉල්ලාස්වීම කියලා. මෙතනදී තිබෙන්නේ ආණ්ඩුව වෙනස් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා ඉල්ලාස් වෙන යුතුයි කියන කාරණේ කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කොට එකඟ වීම පමණයි. ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුව තව දින කිහිපයකින් සමහර හෙට වෙන්නටත් පුළුවන් අගමැතිතුමා විසින්ම ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ කාරණේ කරාට පස්සේ අපි ඊළඟට මොකද්ද කරන්න කියන කාරණේ. උන් සියලු දෙනාටම ජනාධිපතිතුමා ආරාධනා කරලා තිබෙනවා මේ වෙලාවේ ඉදිරියට ඇවිල්ලා රට වෙනුවෙන් රජයක් පිහිටවන්නට සමගිය ආණ්ඩුවක් පිහිටවන්නට උදව් කරන්න කියලා. උන්ගේ තීන්දුව අපිට යථා කාලයේදී දැනගන්නට පුළුවන්. මේ කැබිනට් මණ්ඩලයේ විසිරුවා හැරියට පස්සේ අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට පුළුවන් ජනාධිපතිතුමා සිතන ආකාරයට පාර්ලිමේන්තුව තුළ වැඩි විශ්වාසයක් දිනා ගන්නට පුළුවන් යයි කියන කෙනෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්නට. මම දන්නා තරමින් ඒ සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් මේ වන විට අරගෙන නැහැ. ඒ අවසාන තීන්දුව ගන්නේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පමණයි. 2020 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ මෙරට පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව 33529කින් පහත වැටි ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ 2021 මහ බැංකුව වාර්ෂික වාර්තා දත් අනුවයි. මෙරට පාසල් අධ්‍යාපනය ලබන ළමයින් සංඛ්‍යාව පසුගිය වසරේදී 33000කින් පමණ පහත වැටී තිබෙනවා. පසුගියදා නිකුත් කෙරුණු 2021 වර්ෂයේ මහ බැංකු වාර්ෂික වාර්තාව සඳහන් කරන පරිදි පසුගිය වසරේ මෙරට පාසල් අධ්‍යාපනය ලැබූ ළමයින් සංඛ්‍යාව 4238760ක් වන අතර 2020 වසරේ එම සංඛ්‍යාව සටහන් වුණේ 4271289ක් ලෙසයි. ඒ අනුව පසුගිය වසර තුලදී මෙරට පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ගේ සංඛ්‍යාව 33529කින් පහත වැටී ඇති බවයි පෙනී යන්නේ. එහිදී රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමයින්ගේ සංඛ්‍යාව 31474කින් පහත වැටී ඇති අතර අනෙකුත් පාසල්වල අධ්‍යාපනය ලබන ළමයින් සංඛ්‍යාව පහත වැටී ඇත්තේ 2055කින්. දිවයිනේ පාසල් ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය 2021 වසරේදී 2020 වසරට සාපේක්ෂව 1179කින් පහත වැටී ඇති අතර එහිදී රජයේ පාසල්වල ගුරු බහුතුන්ගේ සංඛ්‍යාව 994කින් පහත වැටීම විශේෂත්වයක්. පසුගිය වසරේදී පාසල්වලට ළමයින් 3,74,415ක් අලුතෙන් ඇතුළු වුවද 2020 වසර හා සසඳන විට ඒ 11,990ක පහත වැටීමක් වනවා. කෙසේ නමුත් කොවිඩ් වසංගතයේ හේතුවෙන් පසුගිය වසරේදී මෙරට පාසල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වූ බවයි මහ බැංකු වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ. දෛනික කොවිඩ් ආසාදිතින් ගත වූ දිනේත් වාර්තා වී ඇත්තේ අඩු වගයකින්. ගත වූ දිනේ මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,533ක් දක්වා ඉහළ නංවමින්. මේ අතර ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,509ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 883ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,141ක් ලෙසයි. දැන් සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය. පසුගිය සතිය අපි කතා කළේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලු පිළිබඳව. ඒ ගැන දැන් ඔබ හොඳින්ම දැනුවත් නිසා අපි සූදානම් අද දවසේදී දරුවන්ට තරවටු නොකර දරුවන් පොතපතේ අධ්‍යාපනයට යොමු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න.
මාර්ගගත අධ්‍යාපනය ලබන දරුවෙක් සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයට නැවත හුරු කරනකොට පළවෙනි එක තමයි දරුවන් අධ්‍යාපනය ලබන ස්ථානය. ඔබේ ගෙදර ඔබේ දරුවට පාඩම් කරන්න වෙනම කාමරයක් තියෙනවා නම් එම ස්ථානය ක්‍රීඩා කිරීමට, ගෙදර ආහාර පාන ගැනීමට, වෙනත් කටයුතු සඳහා භාවිතා නොකළ යුතුයි. ඒ කියන්නේ ගෙදර කෑම මේසේ පාඩම් කරන එක ස්වයං විනය පවත්වා ගැනීම සඳහා ඉතා හොඳ ක්‍රමයක් වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි දරුවා පාඩම් කරන ස්ථානයේ අනවශ්‍ය හිත ඒකාග්‍රතාව බිඳින දේවල් ඉවත් කිරීම. පාර පේන ජනේලයක් තියෙනවා නම් ඒක වහලා ඒකට ලොක් එකක් දාන එක. එයා පාඩම් කරන තැන ඉස්සරහින් කොරිඩෝවක් තියෙනවා, නිතරම කට්ටිය එහෙ මෙහෙ යනවා නම් ඒක වළක්වන එක. එයා පාඩම් කරන තැන බිත්තියේ වර්ණවත් ඡායාරූප කැලෙන්ඩර් වගේ තියෙනවා නම් ඒවා ඉවත් කරන එක තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි එයා පොත් තබා ගන්න කබඩ් එකේ කොටස් 3ක් තියෙන්න ඕන. පළවෙනි කොටස තමයි උඩින්ම තියෙන කොටස තමයි නිතරම භාවිතා කරන පොත් සහ නෝට්ස්. දෙවෙනි කොටස තමයි ඊටාම කලාතුරකින් භාවිතා කරන නෝට්ස්. තුන්වෙනි කොටස තමයි බොහොමයක් විට එයා භාවිතා කරන්නේ නැති නමුත් ඊටාම කලාතුරකින් එයාට අවශ්‍ය විය හැකි නෝට්ස්. එතකොට එයා පාඩම් කරන මේසේ ඒ වෙලාවේ පාඩම් කරන පොත හෝ නෝට් එක ඇර වෙන කිසිම දෙයක් තිබිය යුතු නැහැ. ඊළඟ කාරණය තමයි දරුවන්ට ගෙදරදී නිශ්චිත වෙලාවක් පාසල් වැඩ කිරීමට පොඩි කාලේ ඉඳලම යොමු කිරීම. එයාගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන නැති, එයා සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ නැති, ඔබත් ගෙදර ඉන්න වෙලාවක්. 6 සිට 8 දක්වා කියලා අපි ගමු. ඒතර මේ 6 ඉඳලා 8 දක්වා පාසල් වැඩ කිරීම අමුතුවෙන් කියන්න දෙයක් නැතුව හැමදාම එක නියතයක් විසියද කරන දෙයක් විය යුතුයි. එවැනි වෙලාවට ගෙදර වැඩිහිටියොනුත් රූපවාහිනිය නරඹන්නේ නැතුව ඒ සඳහා අවශ්‍ය සංසුන් පරිසර තත්ත්වය ඇති කරලා දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දරුවෝ ඔන්ලයින් ක්‍රමයේ ඉඳලා සාමාන්‍ය ක්‍රමයට එනකොට ඒගොල්ලන්ට ටිකක් තරහයයි, හරි බෝරින්, කම්මැලි, හිත එක තැනක තියාගන්න බෑ කියලා කියයි. එතකොට කලබල වෙන්න එපා. ඒගොල්ලන්ට ඒ වෙලාවට කෑ ගැහිීමෙන් උත්තර හොයන එක ලේසි නෑ. ටිකක් සංසුන්ව ඉඳලා ඒගොල්ලොත් එක්ක ආදරෙන් වැඩ කරලා ඒක සමනය කරගන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නෑ. එහෙම නැත්නම් අල්ලන්නේ නැතුවම ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙසක් ඔබ ලබා ගත යුතුයි. සමහරක් දරුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් වාඩි වෙලා ගොඩක් වෙලා පොතක් කියවන්න බෑ, ෆෝන් එකට අත යනවා, නැගිටිනවා, වතුර බොන්න යනවා, කතා කරන්න යනවා වගේ වෙනස්කම් තියෙන දරුවෝ. ඒ වගේ දරුවෝට සමහරක් වෙලාවට අවධානය අඩු තත්ත්වයේ තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනටම ලබා ගන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ගේ සංජානන බුද්ධියට IQ එකට සරිලන අධ්‍යාපන ජයග්‍රහණ ඒගොල්ලන්ට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙවැනි ක්‍රම වලින් ඒගොල්ලන්ගේ තියෙන ගැටලු අපිට අඩු කරගන්න පුළුවන්. වසංගතයත් එක්ක දරුවන්ට අහිමි වූ දේ වගේම මේ කාරණේදී දෙමව්පියන් කොයිතරම් විමසිල්ලෙන් කටයුතු කරන්න ඕනද කියලා අපි වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන් ඔබට තේරෙන්නට ඇති. ඉතින් මේ වටින තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වී ඔබ අවට අය දැනුවත් කිරීම ඔබේ වගකීමක් බව මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැකීමට එක් වුණා. අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහසෑය අභියස ආගමික වතාවත්වල නිරත වූයේ ඉන් අනතුරුවයි. අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරේ ආගමික වතාවත්වල නිරත වන අවස්ථාවේ එම පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට ආ බැතිමතුන් අග්‍රාමාත්‍යවරයා අසලට පැමිණ කතාබහකද නිරත වුණා. සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් දින සේවය හෙට දිනේදී ආරම්භ නොවන බවයි. එසේම සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බහර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් පසුගිය 5 වනදා අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත්ද හෙට දිනේදී බහර ගැනීමට කටයුතු කරනු ඇති. මේ අතර අනිද්දා සිට ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර බහර දීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් හෝ 0.70.7.10.10.60 යන දුරකථන අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගන්නා ලෙසද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. අවධානය විදෙස් පුවත් වෙත.
පොත් කියවීමට නැඹුරු වන සිරකරුවන් සඳහා ඔවුන්ගේ දඬුවම් කාලය අඩු කිරීමට බොලිවියානු රාජ්‍ය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පොත්පත් කියවීමට නැඹුරු වන බන්ධනාගාර රැඳවියන්ගේ දඬුවම් කාලය දින හෝ සති කිහිපයකින් අඩු කිරීමට බොලිවියාව තීරණය කර තිබෙනවා. එරට බන්ධනාගාර 47ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. බන්ධනාගාර රැඳවියන් සම්බන්ධව බොලිවියාවේ අධිකරණ ක්‍රියාමාර්ගයන් මන්දගාමී වන බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා. කෙසේ වෙතත් බොලිවියානු රාජ්‍ය විසින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන යටතේ බන්ධනාගාර රැඳවියන්ගේ සාක්ෂරතාවය ඉහළ දැමීමට මෙන්ම නිවැරදි සමාජ අවබෝධයක් ලබා දීමටද බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඒ අනුව එම වැඩසටහන යටතේ මේ වන විට බොලිවියානු රැඳවියන් 865 දෙනෙකුගේ කියවීමේ සහ ලිවීමේ හැකියාව වර්ධනය කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. ගෝලීය වසංගතය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට කොවිඩ් මරණ මිලියනය අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එය ගෝලීයව නිල වශයෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වන බවයි විදෙස් වාර්තා අවධාරණය කළේ. ඒ අනුව මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දශලක්ෂ 24,525ක් වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර දෙක තුළ එක්සත් ජනපදයට වඩා තවත් රටවල් කිහිපයක් ඔවුන්ගේ සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවයි. හිත මෙයි 9 වෙනිදා මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් 14ක් එක්ව ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය කොළඹදී ආරම්භ කර ඇත්තේ 1966 වසරේ මැයි මාස 9 වන දිනයි. ලොව පළමු අක්ෂි බැංකුව ඇමරිකාවේ නිවියෝක් නගරයේදී වෛද්‍ය රිචඩ් ඩී පර්ටන් විසින් ආරම්භ කර ඇත්තේ 1944 වසරේ මැයි මාස 9 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.